පෘථිවියේ උත්තර ද්‍රවය දක්ෂිණ ද්‍රවය ඒ කියන්නේ උඩයි යටයි ඔය දෙකටම හිරු එළිය පතිත වෙන්නේ ආනතව තාපය අඩුයි අඩු නම් උෂ්ණත්වෙත් අඩුයි ඒකනේ මේ හිම පතිත වෙන්නේ අපේ ලංකාවේ නම් එහෙම නෑනේ. පුතාගේ රට හරිම වාසනාවන්ත රටක්. සූර්ය කිරණ පතිත වෙනවා ලම්වකව. තාපය වැඩි. තාපය වැඩි නම් උෂ්ණත්වයත් වැඩිනේ. හරියට හරි. පුතාට තේරුණා? එහෙමනම් ඔබතුමාට බොහොම ස්තුතියි. මාව මෙතනටම ගෙනල්ලා ඇරලුවට. මගේ ඉතින් රාජකාරිය තමයි පුතාලා වගේ මේ හිමේ අතරමං වෙන කොයි කාටත් උදව් කරන එක. ඔය පේන පාර දිගේ පුතාට දැන් යන්න පුළුවන් බයක් හැකක් නැතුව. හොඳයි. සුබ දවසක්. සුබ දවසක්. මන් දැන් ආවා පුතාලගේ රටට. පුතාලගේ රට හරි ලස්සනයි. රට වටේටම මුහුද. කෙත්වතු හරි සරුසාරයි. උෂ්ණත්වය වැඩිත් නෑ අඩුත් නෑ. සෞම්‍ය දේශගුණය. මේ ඇඳුම් ආයත්තන් වලින් වැඩකුත් නෑනේ. මන් දැන් මේවා අයින් කරන්නයි යන්නේ. ආයිබන් පුතේ අද අපේ පාඩම තාපය තාම හැට් එක ඔළුවේ අමතක වුණා පුතේ තාපය හා උෂ්ණත්වය කියන්නේ දෙකක්ද එකක්ද ඔයා වගේ ඉස්කෝලේ යන කාලේ මටත් ඕක ලොකු ප්‍රශ්නයක් වුණා තාපය හා උෂ්ණත්වය එකක්ද දෙකක්ද මම ඔයාට මෙහෙම පැහැදිලි කරලා දෙන්නම් පුතා බලන්නකෝ දැන් මෙතන හොඳ ආලෝකයක් තියෙනවා පුතා දැන් රූපවාහිනිය ඉදිරියේ වාඩි වෙලා ඉන්නවා රූපවාහිනියෙන් ඔයාට ආලෝකය ශබ්දය දෙකම එනවා පුතා S2 පියාගන්න S2 වහගෙන බැලුවොත් පුතේ ආලෝකයේ තියෙනවා. හැබැයි ඔයාට පෙනීම නැහැ. බලන්න. ආලෝකය සහ පෙනීම යනු දෙකක්. ආලෝකය නිසා ඔබට පෙනීම ලැබෙනවා. ඊළඟට රූපවාහිනී යන්ත්‍රයෙන් ඔයාට ශබ්දය ලැබෙනවා. ශබ්දය එනකොට ඔයාට යමක් ඇසෙනවා පුතේ. ඔයා දෙකන් වහගෙන බලන්න. ඔයාට කිසිවක් නැහැ සීයයි. ශබ්දය නිසා ඇසීම ආලෝකය නිසා පෙනීම ශබ්දය නිසා ඇසීම එහෙමනම් තාපය නිසා පුතේ උෂ්ණත්වය මම මෙන්න මේ සටහනෙන් පුතාට දැන් ගේනවා තාපය හා උෂ්ණත්වය පිළිබඳව පොඩි කතාවක් මේ දෙකක් ආලෝකය නිසා පෙනීම ශබ්දය නිසා ඇසීම තාපය නිසා උෂ්ණත්වය කොහොමද මේ දෙක පැහැදිලි කරගන්නේ තාපයේ ශක්ති විශේෂයක් උෂ්ණත්වය වස්තුවක් නිර්මාණය වී ඇති අංශු වල
චාලක ශක්තිය පිළිබඳ මිනුමක්. මේ දෙක මනින්නත් අපිට ඒකක දෙකක් තියෙනවා. පුතාට පේනවා තාපයේ මනින ඒකක වශයෙන් අපි බහුලව භාවිතා කරන්නේ පුතේ ශක්තිය මනින ඒකකයේ ජූල්. සමහර වෙලාවට කැලරි කියන ඒකකයක් අපි පාවිච්චි කරනවා. උෂ්ණත්වය මැනීමට ෆැරන්හයිට් අංශක, ඊළඟට සෙල්සියස් අංශක, ඊළඟට කෙල්වින්. මෙන්න මෙහෙම ඒකක තුනක් අපි භාවිතා කරනවා. මම දැන් පුතාලට පැහැදිලි කරොත් ඔයා කැමති ඇති මේ පහුගිය පන්තිවල ඉගෙනගත්ත ඝන ද්‍රව වායු වල අංශු සැකැස්ම පිළිබඳව කතා කරන්න. පුතා බලන්න පළවෙනි රූප රාමුවේ පෙන්නනවා ඝන අංශු ඊතා ළඟින් ඇහිරී තියෙන බව. දෙවැනි රූපේ පුතා දකින්නේ ද්‍රව අංශු මදක් ලිහිල් බව. තුන්වෙනි රූපේ වායු අංශු වඩා ඈතින් පවතින බව. අපි මේ වායු අංශු වලට පුතාලට පේනවාද පුංචි ඊතල වගේක් දාලා පෙන්නනවා එය චලනය වෙමින් පවතින බව. පුතේ මතක තියාගන්න ඕන වායු අංශු විතරක් නෙමෙයි එහෙම චලනය වෙන්නේ. වායු වලට විතරක් නෙමෙයි ඒ චාලක ශක්තිය තියෙන්නේ. ඝන හා ද්‍රව වලටත් එම චාලක ශක්තිය තියෙනවා. අන්නේ චාලක ශක්තිය පිළිබඳ මිනුමක් තමයි උෂ්ණත්වය කියලා කියන්නේ. මේ බලන්න පුතා මේ රූප සටහනෙන් ඔබ දකින්නේ එම අංශු චලනය පිළිබඳව. ඝන අංශුත් පුතේ චලනය වෙනවා. ඔයාට පේනවා ඇති. ද්‍රව අංශුත් චලනය වෙනවා ඊට වඩා වැඩි ප්‍රමාණයකින්. වායු අංශු ඊටත් වඩා වැඩි වේගයකින් චලනය වෙනවා. ඔන්න ඔය අංශුන්ගේ චාලක ශක්තිය පිළිබඳ මිනුමක් තමයි අර උෂ්ණත්වයේ වශයෙන් අපි ප්‍රකාශ කරන්නේ. හොඳයි. දැන් බලමු පුතේ. ඔයාගෙන් කවුරු හරි ඇහුවොත් අපට තාපය සපයන ප්‍රධාන ප්‍රභවය මොකක්ද කියලා. සැකයක් නැහැ ඔබ දෙන පිළිතුර තමයි සූර්යයා. අපට ශක්තිය සපයන මූලික ප්‍රධාන ප්‍රභවය තමයි පුතේ අපේ සූර්යයා. අපට යා ශක්තියින් දෙකක් දෙනවා. එකක් තාපය, අනිත් එක ආලෝකය. අපේ පැරණි මිනිස්සු ඉර දේවත් වේලා සැලකුවා. මම හිතනවා අපේ ලෝකයේ ජීවය පවතින මේ උදව් කරන ශක්තිය සපයන සූර්යයා සැබවින්ම දෙවියෙක්. දැන් අපිට බැයිද පුතේ මේ සූර්ය තාපයෙන් අපට ලැබෙන ශක්තිය උෂ්ණත්වයක් විදියට අපිට දැනෙනකොට ඒක මනින්න අපිට බැයිද? පුළුවන්. ඒ සඳහා අපි භාවිතා කරන උෂ්ණත්වමානය. පුතාගෙන් කවුරු හරි අහනවා නම් ලොව තියෙන හොඳම උෂ්ණත්වමානය මොකක්ද කියලා. මම දන්නවා පුතා එක උෂ්ණත්වමාන එතකොට කතා කරයි. අපේ විද්‍යාගාරවල තියෙනවා මෙන්න මේ වගේ උෂ්ණත්වමානයක්. සමහර දරුවෝ කියයි මෙන්න මේ විද්‍යාගාරයේ තියෙන උෂ්ණත්වමාන තමයි අපිට තියෙන හොඳම උෂ්ණත්වමාන කියලා. සමහර දරුවෝ අපිට කියයි මෙන්න මේ විද්‍යාගාරයේ තියෙන උෂ්ණත්වමාන තමයි අප සතු හොඳම උෂ්ණත්වමාන කියලා. තවත් සමහර දරුවෝ කියයි මෙන්න මේ වෛද්‍ය උෂ්ණත්වමානය. ඒ කියන්නේ අපි උණ බලන්න ගන්නේ අන්න ඒක තමයි හොඳම උෂ්ණත්වමානය කියලා. තවත් කෙනෙක් කියයි දැන් සර් තියනවානේ මේ කොරෝනා වල එහෙම අපි උෂ්ණත්වය මනින්න උණ බලන්න මෙන්න මේ වගේ උෂ්ණත්වමානයක්. ඒක තමයි හොඳම උෂ්ණත්වමානය කියලා. මම ඔයාට මෙහෙම යෝජනාවක් කරොත් ඔයා ඒකට එකඟ වෙනවද? අපිට තියෙන හොඳම උෂ්ණත්වමානය තමයි පුතේ අපේ අම්මාගේ අත. මේක හරියටම අපිට උණ කියලා කිව්වොත්, අපේ ඇඟ රස්නේ වගේ කියලා කිව්වොත්, අපේ ඇඟට අමාරුයි කියලා කිව්වොත්, අම්මා අපේ නළලට අත තියලා හරියට කෙස් ගහට කියනවා කොහොමද අපේ මේ අසනීප තත්වය කියලා. දොස්තර මහත්තයෙක් උෂ්ණත්වමානයේ තියලා මැන්නොත් අර අම්මාගේ අදහස හරියටම ස්ථිර වෙනවා. දැන් අම්මා ඊට පස්සේ අපිට උණ අරන් තිබුණොත්, උෂ්ණත්වය වැඩි වෙලා තිබුණොත් මේ තාපය අඩු කරන්න මොකද කරන්නේ? නළලට දානවා පුතේ පුංචි රෙදි කැබැල්ලක් සීතල වතුර පොඟවපු. ඕකට ඕඩික්ලෝන් පොඩ්ඩකුත් කලවම් කරනවා. මේක වාෂ්ප වෙනවා
ශරීරයේ තාපය උරාගෙන මේ ඇඟේ පුරාම රස්නේ වැඩි වුණාට හිස තමයි අපි පරිස්සම් කරගන්න ඕන. හිසේ උෂ්ණත්වයයි පුතේ අඩු කරගන්න ඕන. ඒ නිසා තමයි හිසට අර රෙදි කැබැල්ල දාන්නේ. දැන් ඒ දියරේ වාෂ්ප වෙනවා හිසේ තියෙන තාපයත් අරගෙන. පුතාට මං පොඩි දෙයක් අරගෙන ආව තව පෙන්වන්න. මෙන්න මේ උපකරණය. මෙන්න මේක ඔයා දැකලා තියෙනවද? මේකට කියන්නේ අයිස් බෑග් එක. මේක පරණ අය පාවිච්චි කරපු උපකරණයක්. මම මේක හොයාගෙන ආවා. මේකේ තියෙනවා පුතේ මෙන්න මෙහෙම අරින්න පුළුවන් පුංචි මූඩියක් වගේ උපකරණයක්. මේක ඇරලා මේකට අයිස් කැට දානවා. අයිස් කැට දාලා මේක වහනවා. මේක රබර් වලින් හදලා තියෙන නිසා තාපය එහා මෙහා ගමන් කරන්නේ අයිස් එහෙම රැඳිලා තියෙනවා. උෂ්ණත්වය අඩු කරගන්න ඕන උනාම අර උණගත්ත කෙනාගේ හිසට යටින් මේක තියෙනවා. කොට්ටයක් වගේ තියලා එයාට නිදා ගන්න දෙනවා. ටික වෙලාවකදී මේ අයිස් මගින් හිසේ තාපය උරාගෙන උෂ්ණත්වය අඩු කරනවා. ඔන්න මතක තියාගන්න පුතා දැකලා නැතුව ඇති මේක තමයි අයිස් බෑග් එක කියලා කියන්නේ. අද ඉතින් විවිධ ක්‍රම තියෙනවා. අද මේවා පාවිච්චියට අපි දැකලා නැහැ මේවා පාවිච්චි කරනවා. හොඳයි පුතේ අද තියෙන උෂ්ණත්වමාන මොනවද? අපි බලමු. අපි මේ ක්‍රමේ ඇරෙන්න මේ පින්තූරේ පෙන්වන ක්‍රමේ ඇරෙන්න විවිධ ක්‍රම පාවිච්චි කරනවා උෂ්ණත්වය අඩු කරගන්න. හරියටම උෂ්ණත්වය මැන ගැනීම සඳහා අද පාවිච්චි කරන උපකරණ මොනවද? අපි බලමු. මෙන්න එක උෂ්ණත්වමානයක්. මේ වගේ උෂ්ණත්වමානයක් පාවිච්චි කරන්න පුළුවන් පුංචි කෙනෙකුගේ උෂ්ණත්වය මයින්න. එයාගේ මුඛය තුල දිවට යටින් උෂ්ණත්වමානයක් රැඳවීමට වඩා ලේසි මේ වගේ උෂ්ණත්වය මනින එක. මේ තියෙන තවත් ආකාරයක කනට කිට්ටු කරලා උෂ්ණත්වය මයින්න පුළුවන් උෂ්ණත්වමානයක්. මේ තියෙන ඔයා අද අඳුනන හැමතිස්සෙම වගේ දකින්නට ලැබෙන මේ කොරෝනා රෝගයත් එක්ක අපිට හඳුනා ගන්න ලැබුණු උෂ්ණත්වමානය. කවුද පුතේ ලෝකේ උෂ්ණත්වමානයක් ඉස්සෙල්ලාම අරගෙන එන්නේ ලෝකෙට? කවුද හඳුන්වා දෙන්නේ? මේ ඔයාට හොඳට හුරු පුරුදු කෙනෙක්. ඔයා හොඳට අඳුරන කෙනෙක්. මෙතුමා අපිට අහස පිළිබඳව ඉගෙන ගන්නකොට, අභ්‍යවකාශය පිළිබඳව ඉගෙන ගන්නකොට මෙතුමා අපිට හමු වෙනවා. ඊළඟට පුතා දන්නවා ලෝකේ ප්‍රථම වතාවට දුරදක්නයක් මිනිස්සු හමුවට අරගෙන ආවේ විද්‍යාත්මකව මෙතුමා 1600 ගණන් වලදී. කවුද මේ? ගැලීලියෝ ගැලීලි. මේ එතුමා ලෝකේ මුල්වරට භාවිතා කරන උෂ්ණත්වමානය. අද මේක සංකීර්ණ වෙලා ඔයා අපි දැකපු උෂ්ණත්වමාන තත්වයට දියුණු වෙලා තියෙනවා. දැන් ලෝකයේ තියෙනවා උෂ්ණත්වමාන විවිධාකාරව දැන් අපි ඒවා දැක්කා. අපේ විද්‍යාගාරවල තියෙනවා පුතේ ප්‍රධාන වශයෙන් උෂ්ණත්වමාන වර්ග දෙකක්. එකක් තමයි වීදුරු රසදිය උෂ්ණත්වමානය. ඒ කියන්නේ වීදුරු වලින් හදපු උෂ්ණත්වමානයේ ඇතුළට දාලා තියෙන්නේ රසදිය කියන ද්‍රවය. පුතා මෙන්න මේ මම ඔබට ගෙන ආවා ඒ උෂ්ණත්වමාන දෙක පෙන්වන්න. පුතාට පේනවද? මේ පළවෙනි පැත්තේ මා පෙන්වන මෙන්න මේ පැත්තේ තියෙන්නේ රසදිය උෂ්ණත්වමානයක්. හොඳින් බලන්න රසදිය. රසදිය රිදී පාටයි. ඒක අමුතුවෙන් වර්ණ ගන්වන්න ඕනේ නෑ පුතේ. හොඳට වීදුරු අතරින් පැහැදිලිව පේනවා. රසදිය වීදුරු අතරින් පැහැදිලිව පේන නිසා ඒ උෂ්ණත්වමානය තුල ද්‍රවයක් ලෙස අපි පාවිච්චි කරනවා. ඊළඟ උෂ්ණත්වමානයේ මේ එහා පැත්තෙන් තියෙන්නේ මේ රතු වර්ණයෙන් පේන්නේ පුතේ. ඒ තමයි වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානය. ඒ උෂ්ණත්ව මේ තියෙන රතු පැහැයෙන් පුතාට පේන වර්ණ ගන්නලා වීදුරු රසදිය උෂ්ණත්වමානය. ඒ මධ්‍යසාරය අපි වර්ණ ගැන්විය යුතුයි. මොකද මධ්‍යසාරය පුතේ වතුර වගේ ජලයේ වර්ණය. ඒ නිසා වීදුරුයි ජලයයි වෙන් කරලා අඳුර ගන්න හරි අමාරුයි. අන්න ඒ නිසා අපි පුතාට පේනවා වර්ණ ගන්නලා තියෙන ආකාරය. පුතා දැක්කොත් ඔයගොල්ලන්ගේ විද්‍යාගාරේ රතු පාටින් වගේ වර්ණ ගන්නලා තියෙන උෂ්ණත්වමානයක් ඒකේ අනිවාර්යෙන් පාවිච්චි වෙන්නේ මධ්‍යසාරය. ඒ කියන්නේ එතනෝල්. ඔය මේ දවස්වල අපි විස බීජනාශනයට පාවිච්චි කරන්නේ පුතේ එතනෝල් අන්න ඒක. ඒ නිසා පුතාලට පේනවා උෂ්ණත්වමාන වර්ග දෙකක්. ඒ උෂ්ණත්වමාන වර්ග දෙකෙන් පුතාට පේනවද වීදුරු රසදිය උෂ්ණත්වමානයෙන් මනින්න පුළුවන් පුතේ ඍණ 39 ඉඳලා 357 දක්වා.
හැබැයි වීදුරු මධ්‍යසාරයකින් මනින්න පුළුවන් ඍණ 115 ඉඳලා 100 දක්වා. දැන් ඔයාට කවුරු හරි කිව්වොත් වඩා පහළ උෂ්ණත්ව මනින්න හොඳ මොන උෂ්ණත්වමානයේද කියලා. පුතා තෝරගනි. මොකද්ද? රසදියකින් නම් මනින්න පුළුවන් ඍණ 39ට වෙනකම් විතරයි. මධ්‍යසාරයකින් මනින්න පුළුවන් පුතේ ඍණ 115ට. ඒ නිසා නිසැකවම අපි තෝරගන්නවා පහළ උෂ්ණත්ව මැනීම සඳහා සුදුසුයි වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානය. එහෙනම් ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් වඩා ඉහළ උෂ්ණත්ව මනින්න නම් මොකද්ද තෝරගන්නේ කියලා. පුතේ බලන්නකෝ. රසදිය උෂ්ණත්වමානෙන් මැන්නකි 357ට යනකම්. ඒ නිසා අපි තෝරගන්නවා ඉහළ උෂ්ණත්ව සඳහා වීදුරු රසදිය උෂ්ණත්වමානය. එහෙනම් ඔයා නැවත බැලුවොත් මෙන්න මේ දෙස මෙහි රසදිය උෂ්ණත්වමානෙන් වඩා ඉහළ උෂ්ණත්වත් මධ්‍යසාර උෂ්ණත්වමානෙන් වඩා පහළ උෂ්ණත්වයත් මනින්නට සුදුසුයි. ඔය තියෙන්නේ පුතාට පේනවද දැන් මේ උෂ්ණත්වමානයේ රසදියෙහි වර්ණය බලන්න රිදී පාටට හුරුයි. ඊළඟට මේ උෂ්ණත්වමානය බලන්න මධ්‍යසාරයේ වර්ණ ගැන්නුවට පස්සේ රතු පාටට හුරුයි. හොඳයි පුතේ. උෂ්ණත්වමානයක දාන ද්‍රවය මොන වගේ විය යුතුද? ඕනම ද්‍රවයක් ඒකේ අන්තර්ගත කරන්න බෑ. පළවෙනි එක තමයි හොඳ ප්‍රසාරණයක් තියෙන්න ඕන. ඒ කියන්නේ රත් වෙනකොට පුතේ ඒ රසදිය කඳ ප්‍රමාණයෙන් වැඩි වෙලා පෙන්වන්න ඕන. ඒ වගේම තමයි ඒ රසදිය කඳේ ප්‍රසාරණය දරුවෝ ඒකාකාර වෙන්න ඕන. පළවෙනි අංශකයේදී අපි හිතමුක පුතේ මේක සෙන්ටිමීටරයක් ඉහළ ගියා කියලා. දල අදහසක්. දෙවන අංශකේ රත් වෙනකොටත් තව සෙන්ටිමීටරයයි ඉහළ යන්න පුළුවන්. එතකොට සෙන්ටිමීටරයට වඩා වැඩි වෙන්නත් බෑ අඩු වෙන්නත් බෑ. ඊළඟ අංශකයේදීත් ඒ ගානමයි. ඒක තමයි කියන්නේ ඒකාකාර ප්‍රසාරණය කියලා පුතේ. ඊළඟට මතක තියාගන්න ඕන. මේ ද්‍රවය වීදුරු තුලින් පැහැදිලිව පේන්න ඕන. අපි කිව්ව රසදිය නම් කෙලින්ම අපිට පේනවා මුකුත් වෙනසක් කරගන්න ඕනේ නැහැ. හැබැයි මධ්‍යසාර වර්ණ ගන්නවා. අන්තිම එක තමයි ද්‍රව කඳ වීදුරු බිත්තිය තෙත් නොකල යුතුයි. එනම් වීදුරු බිත්තිය මත නොඇලිය යුතුයි. පුතා බලන්න සමහර වෙලාවට ටීචර්ලා පණිවිඩයක් කරනවා ළමයින්ගේ අතේ මොකක් හරි පණිවිඩයක්. මොකක් හරි වැඩක් කරගෙන එන්න. සමහර දරුවෝ ඉන්නවා ගිය ගමන් දැන් ටීචර් බලන් ඉන්නව නේද කියලා ටක් ගාලා ගිහිල්ලා ඒ වැඩේ කරගෙන ආපහු එනවා. තව සමහර අය ටීචර් බලන් ඉන්නවා දැන් පීරියඩ් එකත් ඉවරයි ළමයා නැහැ. එයා ඒ වැඩේ කරගෙන අතරමඟ එනේන හම්බෙන එක්කෙනා එක කතා කර ඉන්නවා. මේ වැඩේ නෙමෙයි සිහිය තියෙන්නේ. අන්න ඒ වගේ ගිය කෙනා ආයි එන්නේ නැහැ. එහෙම ද්‍රව පාවිච්චි කරන්නේ නැහැ පුතේ උෂ්ණත්වමාන සඳහා. ඒ කියන්නේ ඉහළ ගිය අර කේශික නල දිගේ ඉහළ ගියාට පස්සේ ආපහු එන්න ඕන. මේ බලන්නකො පුතා. මෙතන තියෙනවා පුතාට පේනවනේ. මෙතන පේනවා පුතාට බල්බය. මේ තියෙන්නේ උෂ්ණත්වමානයේ බල්බය. මේක රත් වෙලා මේකේ තියෙන ද්‍රවය රත් වෙලා මෙන්න මේ කේශික නලය දිගේ ඉහළ එනවා. දැන් පුතා දකින්නේ මේ කේශික නලය දිගේ ඉහළට ඇවිල්ලා තියෙන රසදිය කඳ. එහෙම නැත්නම් මධ්‍යසාර කඳ. ඔය විදිහට අර ඉහළ ගිය ඔය වගේ ඉහළ එන රසදිය කඳ එහෙම නැත්නම් මධ්‍යසාර කඳ උෂ්ණත්වය පහළ ගියාට පස්සේ ආපහු අර බල්බේට යන්න ඕන. වීදුරු බිත්ති මත ඇලෙන්න බෑ පුතේ. ඒක තමයි ඒ කියන්නේ. හරියට මොකක් වගේද? පුතා දන්නවා නෙළුම් කොළයක් මත වතුර රඳන්නේ නැහැ පුතේ. රසදියත් ඒ වගේ. ඔයාලට මතකද ඔය අපි පරණ පුංචි කාලේ කතන්දරේම අහනවා සමහර වෙලාවට මේ කැලේ කොහේ හරි යනකොට සතෙක් ඉන්නවා හරි අමාරුවෙන් අසනීප වෙලා. ඉතින් ළමේකට දුක හිතෙනවා. ඉතින් සතාට වතුර ටිකක් දෙන්න කොහොමද වතුර ටික ගන්නේ අර පොකුණකින් නෙළුම් පතකට ගත් ජලය ටිකක් මේ මුවාට මේ අර අසනීප වෙලා ඉන්න සතාට පෙව්වා කියලා කියනවා. එහෙම නේද පුතේ? අර සින්දුවක තියෙන්නේ නෙළුම් කොලේ එතන තියාලා ටිකිරි මැණිකේ ඇඹුල බෙදනවා. මොන කොලේටද? නෙළුම් කොලේට. නෙළුම් කොලේට කිසිම දෙයක් ඇලෙන්නේ නැහැ කියනවා. දූවිල්ලවත් ඇලෙන්නේ නැහැ. වතුරවත් ඇලෙන්නේ නැහැ. මතකද පුතාට ඕක ඉගෙන ගත්තා නැනෝ තාක්ෂණයේ පාඩමේදී 9 පන්තියේදී. මම ඒ කතාව ඔයාට කිව්වේ රසදියත් අන්න එහෙම වීදුරු බිත්ති මත ඇලෙන්නේ නැහැ පුතේ. වීදුරු බිත්තිය තෙත් කරන්නේ නැහැ. ඉතින් අන්න එවැනි ද්‍රවයක්
අපි උෂ්ණත්වමානයක් තුල යොදා ගන්නවා. හොඳයි අපි ඊළඟට බලමු පොඩි ප්‍රශ්න දෙකක් මම පුතාලට දෙනවා. රසදිය උෂ්ණත්වමානය කොච්චර හොඳ වුණත් ඒක දැන් භාවිතයෙන් අඩු වෙමින් යනවා. ඒ ඇයි? ඊළඟ එක තමයි අද කාලේ අර මම පෙන්නුවා වගේ සංඛ්‍යාංක උෂ්ණත්වමාන ඩිජිටල් වර්ගයේ උෂ්ණත්වමාන හරි ජනප්‍රියයි. ඇයි ඒ? පුතාට ඔකට උත්තරේ හොයාගන්න පුළුවන්. මේ බලන්නකෝ උත්තරේ. හරි නේද පුතා හිතපු එක? රසදිය ඊටමත් විස සහිතයි පුතේ. හරිම විස සහිතයි. ඒ නිසා මේ රසදිය උෂ්ණත්වමානයක් බිඳුනොත් පුතේ අන්න පරිසර දූෂණයක් සිදු වෙයි. පරිසර දූෂකයක් විදිහට රසදිය පරිසරයට එකතු වෙයි. ඊළඟට දෙවැනි ප්‍රශ්නයට පිළිතුර බලන්න. ඇයි සංඛ්‍යාංක උෂ්ණත්වමානය මෙච්චර ජනප්‍රිය? පුතා බලන්නකෝ ඔය තියෙන රසදිය උෂ්ණත්වමානය. මෙන්න බලන්න ඇයි වර්තමානයේ සංඛ්‍යාංක උෂ්ණත්වමානය මෙච්චර ජනප්‍රිය? මේක කෙලින්ම අපිට කියව ගන්න පුළුවන්. දැන් අර කටු තියෙන ඔරලෝසුව. කටු දෙක තියෙන්නේ පැය කටුව, මිනිත්තු කටුව හා තප්පර කටුව. ඒ ඔරලෝසුවට වැඩිය දැන් සංඛ්‍යාංක එක්ක ජනප්‍රියයි. ඇයි ඒ? කෙලින්ම ඔරලෝසුවෙන් වෙලාව කියව ගන්න පුළුවන්. අපි ගණනය කරන්න අපි මනින්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේ තමයි මේ උෂ්ණත්වමානය. මෙන්න මේ සංඛ්‍යාංක උෂ්ණත්වමානය අද කාලේ ඊටාම ජනප්‍රියයි. හොඳයි. දැන් උෂ්ණත්ව පරිමාණ. කොහොමද උෂ්ණත්වය මනින්නේ? මම පුතාට ඉස්සෙල්ලත් පොඩි මතක් කිරීමක් කරා. මේ උෂ්ණත්වය මනින්න පුළුවන් විවිධාකාර පරිමාණ තියෙනවා. මේ බලන්න පුතේ පරිමාණ තුනක්. ෆැරන්හයිට් පරිමාණය, සෙල්සියස් පරිමාණය හා කෙල්වින් පරිමාණය. පුතාට පේනවා ෆැරන්හයිට් හා සෙල්සියස් සඳහා අංශක කියලා අපි දෙනවා. ඒ කියන්නේ ඒකකය ළඟ මේ විදිහට ලකුණක් අපි දානවා පොඩි බිඳුවක් විදිහට. හැබැයි කෙල්වින් වලට එහෙම දාන්නේ නැහැ. අංශක කියලා ලියන්නේ නැහැ. කවුද මේවා ඉදිරිපත් කළ විද්‍යාඥයෝ? පුතාට පේනවා ගේබ්‍රියල් ෆැරන්හයිට්, ඇන්ඩර්ස් සෙල්සියස් හා කෙල්වින් සාමිවරයා. මේ තුන් දෙනා තමයි පුතේ මේ උෂ්ණත්ව පරිමාණයන් ලෝකයට හඳුන්වා දෙන්නේ. ඒතර පුතා මේකෙන් ඉගෙන ගන්න ඕන ෆැරන්හයිට් පරිමාණය කාලෙක ඉඳන් තිබිච්ච පරිමාණයක්. සෙල්සියස් පරිමාණය තමයි ලෝකයේ අද ජනප්‍රියම පරිමාණය. පුතාලා ඉස්කෝලේ හුඟා දේවල් මනින්නේ ඔන්න ඔය පරිමාණයෙන්. හැබැයි පුතේ ජාත්‍යන්තරව සම්මත විදියට පිළිගන්නේ කෙල්වින් කියන පරිමාණය. ඒ කෙල්වින් සාමිවරයා ඉදිරිපත් කරන්නේ. පුතා ඒ පරිමාණය පිළිබඳව පොඩ්ඩක් අපි කතා කරමු. මොකද්ද කෙල්වින් කියන්නේ? දැන් සෙල්සියස් පරිමාණයෙන් මනිනකොට පුතේ ඔබ දන්නවා ජලය නටන්නේ අංශක 100 දී. සෙල්සියස් අංශක 100 දී. ජලය මිදෙනවා සෙල්සියස් අංශක 0 දී. ඔය අතර කොටස් 100කට බෙදෙන්න එපා. 0 ඉඳන් 100ට 1 2 3 කියලා. පුතා 100ට වඩා ඉහළ උෂ්ණත්ව තියෙනවා. ඔබට මතකද මම කියලා දුන්නා රසදිය උෂ්ණත්වමානයෙන් මනින්න පුළුවන් මහා ඉහළ උෂ්ණත්වයකට. අපි ඉස්සෙල්ලා දැක්ක උෂ්ණත්වමාන බලනකොට ඒ කියන්නේ 100ට වඩා ඉහළ උෂ්ණත්ව තියෙනවා. ඒ වගේම බිඳුවට වඩා පහළ උෂ්ණත්වයක් තියෙනවා. පුතාට තේරෙනවද? බිඳුවට වඩා පහළ උෂ්ණත්වයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි කියනවා ඍණ 273 දක්වා සෙල්සියස් තියෙනවා කියලා. ඒ කියන්නේ අඩුම අගය තමයි පුතේ ඍණ 273 සෙල්සියස් වලින්. කෙල්වින් සාමිවරයා කියනවා අන්නේ අවම අගය අර ඍණ 273 අපි බිඳුව කියලා ගමු. එතන ඉඳලා උඩට එමු. කෙල්වින් සාමිවරයා පවසන්නේ අන්න ඒ විදිහට. එහෙමයි කෙල්වින් පරිමාණය ලෝකෙට එන්නේ. දැන් අපි බලමු ඒ අඩුම අගයට කෙල්වින් පරිමාණය දෙනවා වචනයක් නිරපේක්ෂ ශුන්‍ය උෂ්ණත්වය. ඒක කෙල්වින් බිඳුවයි. අංශක දාන්නේ ඔබට පේනවා. දැන් අපි ඒ පිළිබඳව හොඳ පැහැදිලි කිරීමක් මම ඔයාට ඉදිරිපත් කරනවා. බලන්න මේ සටහන දිහා. මේ සටහනේ පුතාට පේනවා මේ මැදින් තියෙන්නේ සෙල්සියස් පරිමාණය. මේ පැත්තෙන් ඔයාගේ වම් පැත්තෙන් ඔයාට පේනවා ෆැරන්හයිට් පරිමාණය. ඔයාගේ දකුණු අත පැත්තෙන් තියෙන්නේ කෙල්වින් පරිමාණය. අපි ෆැරන්හයිට් මදකට අමතක කරලා මෙන්න මේ දෙක ගැන පොඩ්ඩක් සවිස්තරාත්මකව බලමු. පුතාට පේනවා අර මම කියපු ඉහළම උෂ්ණත්වය දැනට අපි කතා කරන මේ පින්තූරේ පෙන්නන ජලය නටන උෂ්ණත්වය සෙල්සියස් අංශක 100.
ඊළඟට ජලයේ මිදෙන උෂ්ණත්වය සෙල්සියස් 0. පුතාට පේනවා. ඒ ඉහළ උෂ්ණත්වය ජලය නටන උෂ්ණත්වය. ජලයේ මිදෙන උෂ්ණත්වය අංශක 0. ඊළඟට තිබිය හැකි අඩුම උෂ්ණත්වය පුතාට අපි වචනයක් දුන්නා නිරපේක්ෂ ශුන්‍ය උෂ්ණත්වය. දැන් බලන්න පුතේ මේ බිඳුවේ සිට 273ක් පහළට ඇවිල්ලා අවම උෂ්ණත්වය සඳහන් වෙනවා -273යි අංශක C සෙල්සියස් අංශක. කෙල්වින් කියනවා අන්න ඒ පරිමාණය අපි බිඳුව ලෙස සලකමු. මේ තියෙන්නේ බිඳුව. පුතා දැන් ඔයා කල්පනා කරන්න මෙතන ඉඳලා 273ක් පල්ලෙහාට ආවා නම් ඒක බිඳුව කියලා ගත්තොත් ආයි අපි 273ක් උඩට ගියොත් අපි අර බිඳුවේ පරිමාණය සමාන වෙනවා නේද පුතේ 273ට? ඇයි පුතා බලන්න මෙතන ඉඳලා 273ක් පල්ලෙහාට ආවනම් -273යි. ඒ සංඛ්‍යාව බිඳුවයි කියලා කෙල්වින් පරිමාණය සලකනවා. සෙල්සියස් නම් -273. එතන ඉඳලා ආයි 273ක් උඩට යන්න එපා මේ සීමාවට එන්න අපි. එහෙනම් මෙතන ඉඳලා 1 2 3 4 කියලා 273ක් ආවම බිඳුවට සමානව අපිට ලැබෙන අගය තමයි මේ. එහෙනම් පුතාට පේනවද යම් කිසි සෙල්සියස් අගයක් කෙල්වින් කරන්න ඕන වුණොත් 273ක් එකතු කරන්න ඕන පුතේ. මේ බලන්න බිඳුවට 273ක් එකතු කරනවා. මේ ස්ථානේ -273ට බිඳුව එන්න නම් -273ට 273ක් එකතු කරනවා. එතකොට බිඳුවයි මේ උෂ්ණත්වය. මේ බිඳුවට 273ක් එකතු කරාම 273යි ජලයේ මිදෙන උෂ්ණත්වය. ජලයේ නටන උෂ්ණත්වය 100යි 273ක් එකතු වුනහම 373යි. දැන් පුතාට පේනවාද සෙල්සියස් පරිමාණයක් ගේනවා නම් කෙල්වින් වලට අනිවාර්යෙන් පුතා 273ක් එකතු කරන්න. ඒකේ අනිත් පැත්ත කෙල්වින් පරිමාණයක් පුතා සෙල්සියස් කරනවා නම් 273ක් අඩු කරන්න. මම පුතාට මෙන්න දැන් ප්‍රශ්න දෙනවා 5ක්. ඔයාට දැන් හදන්න පුළුවන්ද? සෙල්සියස් උෂ්ණත්ව පරිමාණයේ එක් කොටසක් සමාන වන්නේ කෙල්වින් පරිමාණයේ කොටස් කීයකටද? බලන්න කීයකටද කියලා. මෙතන බෙදුවා අපි සෙල්සියස් පරිමාණය කොටස් 100කට. මෙතනත් බෙදනවා අපි සෙල්සියස් පරිමාණය කොටස් 100කට. ඇයි පුතේ? බිඳුවේ ඉඳලා 100ට ජලයේ මිදෙන උෂ්ණත්වයේ ඉඳලා ජලයේ නටන උෂ්ණත්වයට 100යි කොටස් 100කට බෙදනවා. මෙතනත් ජලයේ මිදෙන උෂ්ණත්වයේ 273යි ජලයේ නටන උෂ්ණත්වයේ 373යි කොටස් 100කට බෙදෙනවා. කොටස් 100ට සමාන නම් එක කොටසක් එක කොටසකට සමානයි. පැහැදිලි? දැන් එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තරේ ඔයාට හොයාගන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ සෙල්සියස් කොටස් 1ක් කෙල්වින් කොටස් 1කට සමාන වේ. දැන් පුතා බලන්න දෙවැනි ප්‍රශ්නේ සෙල්සියස් වලින් දී ඇති අගයක් කෙල්වින් වලින් දැක්වීමට කළ යුත්තේ කුමක්ද? දැන් අපි කිව්වා කරන්න ඕන වැඩේ 273ක් එකතු කරන්න. එහෙනම් ඔයාට පුළුවන් ද සෙල්සියස් අංශක 50 කෙල්වින් කරන්න 273ක් එකතු කරලා? මෙන්න පිළිතුර. පුතාගේ පිළිතුර හරිද කියලා බලන්න. හතරවෙනි ප්‍රශ්නේ කෙල්වින් අගයක් සෙල්සියස් වලට ගේන්න මොකද අපි කරන්නේ පුතේ? 273ක් අඩු කරනවා. එහෙනම් දැන් පුළුවන් ද පස්වෙනි ගාන හදන්න පුතාට මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න. 373යි කෙල්වින් මේක සෙල්සියස් වලට ගේන්න මෙන්න ඔබේ පිළිතුර හරිද බලන්න. හොඳයි පුතේ මෙන්න මේ වගුව සම්පූර්ණ කරන්න. නිරපේක්ෂ ශුන්‍ය උෂ්ණත්වය -273යි ජලයේ මිදෙන උෂ්ණත්වය 0යි මානව දේහ උෂ්ණත්වය 37යි ජලය නටන උෂ්ණත්වය අංශක 100යි. පුතාට පුළුවන් ද මේක කෙල්වින් වලට ගේන්න? ඔයා මේ පරිමාණය කෙල්වින් කරන්න නම් 273ක් එකතු කළ යුතුයි. බලන්න පිළිතුර හරිද කියලා. මොකෝ මේ අපේ පුතාගේ ඇඟ ටිකක් රස්නේ වගේ ડોක්ටර්. බලමු මේ දවස්වල පොඩි අයගේ කොහොමත්
පොඩ්ඩක් ඇඟරත් උනත් දොස්තර මහත්තයෙක්ට පෙන්නන එක හොඳයි. සෙමක් නැහැ. අපි උණ බලලා ඉමු. සාමාන්‍යයෙන් අපි උෂ්ණත්වය මනින්නේ මෙන්න මේ උණ කටුවේ. මේක විස බීජනාශක ද්‍රවයකින් ඉස්සලා පිහිදනවා. මොකද කලින් පාවිච්චි කරානේ තව කෙනෙක් සඳහා. ඊට පස්සේ අපි තව වැඩක් කරනවා. ඒ තමයි මේ උෂ්ණත්වමානය පොඩ්ඩක් මෙම ගසනවා. ඊළඟට තමයි ලෙඩාගේ දිවට යටින් ටික වේලාවක් මේක තියන්නේ. ඊට පස්සේ එළියට අරගෙන පාඨාංකය කියව ගන්න පුළුවන්. අද පාවිච්චි වෙනවා විවිධ මේ වගේ සංඛ්‍යාංක උෂ්ණත්වමාන. එහෙම නැත්නම් මෙන්න මේ අද අපිට අලුතෙන් ආපු උෂ්ණත්වමානය. මේක අපිට පුළුවන් කෙනෙකුගේ මේ විදියට ශරීරයට ලං කරලා උෂ්ණත්වය බලන්න. දැන් ඔබට මේ පාඨාංකේ පේනවා නම් මේකේ 37.1ක්. සාමාන්‍ය මානව දේහ උෂ්ණත්වය සෙල්සියස් අන්තක 36.9යි එහෙම නැත්නම් 37යිනේ. සුළු ප්‍රමාණයක් උෂ්ණත්වය වැඩි මේ පුතාගේ. බය වෙන්න දෙයක් නැහැ. මම පොඩි බෙහෙතක් ලියලා දෙන්නම්. පොඩි බෝතලයකුත් අරන් ඇවිල්ලා තියෙනවානේ බෙහෙත් ගෙනියන්න. මේක පිරෙන්නම බෙහෙත් ඉල්ලගෙන යන්න ඕන අර එහා පැත්තේ කාමරෙන්. හොඳේ. හොඳයි එහෙනම් මේ තුණ්ඩුවත් අරගෙන බෙහෙත් ටිකත් අරගෙන යන්න පුතා පරිස්සමෙන් ඉන්න ඕන. හොඳයි. සායනික එහෙම නැත්නම් වෛද්‍ය උෂ්ණත්වමානය. මේ උෂ්ණත්වමානය විද්‍යාගාරයේ උෂ්ණත්වමානයට වඩා කෙටි. මැනිය හැකි පරාසය අඩුයි. පුතාට පේනවා සෙල්සියස් අංශක 35 සිට 42ට මනින්න පුළුවන්. ඇයි මිනිහෙකුගේ උෂ්ණත්වය මානව දේහ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 නම් මධ්‍යස්ථ අගය අංශක 37යි. පුතේ ඊට වඩා අංශක කීපයයි මේක එහා මෙහා වෙන්නේ. ඒ නිසා මේකෙන් උපරිම වශයෙන් 42 දක්වා මෙන්නකි. උපරමේ 42ක්. ඒ මොකද මේ පරාසය ඊටාම කෙටියෙන් තමයි මානව දේහේ එහා මෙහා යන්න පුළුවන්. ඕනාවට වඩා ඉහළ ගියොත් අපේ ජීවිතයට අවදානක්. ඒ වගේම ඕනාවට වඩා පහළ යන්නත් බෑ. ඒ වගේම අර මතකද මම උෂ්ණත්වමානයේ ගැසුවා. හේතුව දැන් ඉහළ ගියාට පස්සේ මේ උණ කටුවේ උෂ්ණත්වයේ ඉහළ ගියාට පස්සේ රෝගියාගේ උණ බලනකොට මේක මුකෙන් ඉවතර ගන්න එපා. එතකොට ශරීර උෂ්ණත්වයට වඩා උෂ්ණත්වය පහළ යනවා පරිසරයේදී. එතකොට මේ පාඨාංකය උණ කටුවේදී උෂ්ණත්වමානයේ පාඨාංකය පහළ යන්න ඕන. එතකොට ලෙඩාගේ උණ හරියට පෙන්වන්නේ නැහැ අඩු වගයක් නෙපෙන්නන්නේ. එතකොට පොඩි නැම්මක් තියෙනවා. මෙන්න මෙතන ඔබ බලන්න මෙන්න මේ ස්ථානයක ඉතා පැහැදිලිව පේනවා ඒ නැම්ම. උෂ්ණත්වමානයේ මේ ස්ථානයේ තියෙන විශේෂ සැකැස්ම. ඒ නිසා අර ඉහළ ගිය රසදිය කඳ පුතේ පහළ යන්නේ. ඒක පහළ යවන්න තමයි ඊළඟ කෙනාගේ ලෙඩ බලන්න ඉස්සෙල්ලා උණ බලන්න ඉස්සෙල්ලා ඒක පහළ යවන්න තමයි අපි මෙන්න මේ ආකාරයට උෂ්ණත්වමානය මෙන්න මෙහෙම ගස්සන්නේ. ඒකයි ඒක. එහෙම කරන්නේ. හොඳයි. දැන් ඊළඟට අපි කතා කරමු තාපය සංක්‍රමණය වන ආකාරය. තාපය කොහොමද එක තැනක ඉඳලා තව තැනකට ගලන්නේ? පුතේ උෂ්ණත්වය වැඩි තැනක සිට උෂ්ණත්වයක අඩු තැනකට තමයි තාපය ගලාගෙන යන්නේ. දැන් උදාහරණයක් වශයෙන් පුතාට පේනවාද මෙම රූප රාමුවේ පෙන්නනවා යකඩ කැබැල්ලක්. යකඩ කැබැල්ල හොඳට රත් කරලා සිසිල් ජලයට දානවා. දැම්මහම යකඩ කැබැල්ලේ උෂ්ණත්වය ජලයට ලැබෙනවා. යකඩ කැබැල්ලේ සිට තාපය ජලයට ගලා එනවා. අන්න ඒ වෙලාවේ යකඩ කැබැල්ලේ උෂ්ණත්වය අඩු වෙනවා. ජලයේ උෂ්ණත්වය වැඩි වෙනවා. මේ වීඩියෝ නරඹන්න. පුතාට පේනවද මෙතන ජලයේ උෂ්ණත්වයක් යම් ආකාරයක සඳහන් වෙනවා මේ උෂ්ණත්වමානය. දැන් ඔන්න අපි දානවා ඒකට රත් කළ යකඩ කැබැල්ලක්. දැන් පුතාට පේනවද මේ උෂ්ණත්වමානයේ පාඨාංකය වැඩි වෙන හැටි? එහෙනම් යකඩ කැබැල්ලෙන් තාපය ගමන් කරා පුතේ ජලයට. යකඩ කැබැල්ලෙන් තාපය ගමන් කරා ජලයට. උෂ්ණත්වය වැඩි වෙනවා ජලයේ. දැන් පුතාට පේනවද
ඒ උෂ්ණත්වමානය දානවා සිසිල් ජලයට. දැන් බලන්න පුතා උෂ්ණත්වය අඩු වෙන හැටි. ඔන්න බලන්න උෂ්ණත්වය අඩු වෙනවා දැන්. හොඳයි දැන් අපි එනවා අලුත් මාතෘකාවකට වස්තුවක තාපධාරිතාවය. වස්තුවක් මගින් දරා ගන්නා තාප ප්‍රමාණය කියන අදහසින් පුතේ තාපධාරිතාවය කියන වචනය අපි දෙනවා. මේක කොහොමද අර්ථ දක්වන්නේ? යම් වස්තුවක උෂ්ණත්වය ඒකක එකකින් උෂ්ණත්ව ඒකක එකකින් ඉහළ නැංවීමට එහෙම නැත්නම් වැඩි කිරීමට කොච්චර තාපයක් සපයන්න ඕනද? වස්තුවක උෂ්ණත්වය අංශක එකකින් ඒක කෙල්වින් එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් සෙල්සියස් අංශක එකක් වෙන්න පුළුවන්. ඒකක එකකින් ඉහළ නංවන්න කොච්චර තාප ප්‍රමාණයක් දෙන්න ඕනද? ඒක තමයි පුතේ තාපධාරිතාවය. බලන්න මනින ඒකකේ. බොහොම ලේසි පුතාට පේනවාද? එක කෙල්වින් එකක් වැඩි කරන්න ලබා දිය යුතු ජූල් ප්‍රමාණය. කෙල්විනයට ජූල්. එහෙම නැත්නම් සෙල්සියස් වලින් අපි ආවොත් එක සෙල්සියස් අංශකයක් වැඩි කරන්න ලබා දිය යුතු ජූල් ප්‍රමාණය. සෙල්සියස් අංශකයට ජූල්. එහෙමයි අපි ඒකකේ සඳහන් කරන්නේ. දැන් පුතාගෙන් කවුරු හරි ඇහුවොත් පුතේ ජලයේ තාපධාරිතාවය කීයද? අපි කොහොමද පුතේ මේ තාපධාරිතාවය පිළිබඳ නියත අගයක් ප්‍රකාශ කරන්නේ? ඇයි මම එහෙම කියන්නේ? මේ බලන්න. මෙතන තියෙනවා ජලයේ ග්‍රෑම් 200ක්. මේ පැත්තෙන් තියෙනවා ජලයේ ග්‍රෑම් 400ක්. අංශක එකකින් වැඩි කරන්න ගියොත් අපි පුතා බලන්න අන්න අර භාජනයේදී ජලයේ ග්‍රෑම් 200ක් තියෙන තැනදී ඔයාට අඩු තාපයක් ඇති අංශකයකින් වැඩි කරන්න. නමුත් පුතාට ඒ තාපයේම ඇතිද ජලයේ ග්‍රෑම් 400ක් තියෙන තැනට? එතෙන්ට වැඩි තාපයක් ඔයාට දෙන්න වෙයි. ඒ නිසා පුතේ ඔයා පාවිච්චි කරන්නේ ජලයේ ග්‍රෑම් 100ක්ද? එහෙම නැත්නම් 200ක්ද? එහෙම නැත්නම් 500ක්ද කියන එක අනුව තාපධාරිතාවය වෙනස් වෙනවා. ඒ නිසා ඔයාට ස්ථිරාගයක් දෙන්න බෑ. අන්න ඒ නිසා විද්‍යාඥයෝ කල්පනා කරා මේකට අපි නියත ස්කන්ධයක් තෝරගමු. ග්‍රෑම් 100 200 300 වශයෙන් නෙමෙයි නියත අගයක් ගමු. ඒ නියතය තමයි කිලෝග්‍රෑම් 1. ඒ නියතය තමයි කිලෝග්‍රෑම් 1. දැන් බලන්නකො පුතා. අපි දැන් වචනයක් දෙනවා. කිලෝග්‍රෑම් 1 කියන නියතය තෝරගත්තට පස්සේ අපි කියනවා ඒකට ඒකක ස්කන්ධය. දැන් බලන්නකො වචනේ වෙනස් කරනවා අපි. අර ග්‍රෑම් 100 200 300 වශයෙන් ගන්න නැතුව කිලෝ එකක් තෝරගන්නවා. නිශ්චිත අගයක් තෝරගන්නවා. දැන් අපි දෙන වචනේ තමයි පුතේ නිකන් තාපධාරිතාවේ නෙමෙයි විශිෂ්ට තාපධාරිතාවය. දැන් බලන්න අර්ථ දක්වන හැටි. පොඩි වෙනසයි ඇති උනේ. යම් ද්‍රව්‍යයක එහෙම නැත්නම් වස්තුවක ඒකක ස්කන්ධයක ඒ කියන්නේ කිලෝග්‍රෑම් එකක උෂ්ණත්ව ඒකක එකකින් ඒ කියන්නේ සෙල්සියස් අංශක එකකින් එහෙම නැත්නම් පුතේ කෙල්වින් එකකින් ඉහළ නැංවීමට එහෙම නැත්නම් වැඩි කිරීමට ලබා දිය යුතු තාප ප්‍රමාණයට කියනවා විශිෂ්ට තාපධාරිතාවය කියලා. පුතා බලන්න දැන් ඒකක වෙනස් වෙච්ච හැටි. පුතාට පේනවද ඒකක වෙනස් වෙච්ච හැටි? කිලෝග්‍රෑමයට කියන වචනයක් අලුතෙන් එකතු වුණා. දැන් කොහොමද අපි කියවන්නේ? ඉස්සෙල්ලා කිව්වේ කෙල්විනයට ජූල් කියලා. දැන් අපි කියනවා පුතේ කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල්. ඉස්සෙල්ලා කිව්වා අපි සෙල්සියස් අංශකයට ජූල්. දැන් අපි කියනවා සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල්. දැන් මේ තියෙන්නේ පුතා අපි මැනගත්ත විශිෂ්ට තාපධාරිතාවයන් කීපයක්. පුතාට පේනවා මේ අය අතරින් වැඩිම විශිෂ්ට තාපධාරිතාවය පෙන්වන්නේ ජලය. මොකක්ද ඔකේ තේරුම? ජලයේ විශිෂ්ට තාපධාරිතාවය 4200යි කියන එකේ තේරුම මොකක්ද? පුතා ජලය කිලෝග්‍රෑම් එකක් අපි ගන්න ඕනයි විශිෂ්ටනේ. ඒකේ උෂ්ණත්වය වැඩි කරන්න ඕන. අපි හිතමු අංශක 30 තියෙන ජලය කියලා 31 දක්වා. ඒතකොට අංශක එකකින් ඉහළ නංවනවා. අන්න අපි කියනවා දැන් ඒකක එකකින්. එහෙම නැත්නම් සෙල්සියස් අංශක එකකින්. එහෙම නැත්නම් කෙල්වින් එකකින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය ජූල් 4200යි. ඒක තමයි ඔක තේරුම. හොඳයි. දැන් අපි බලමු පුතේ. මෙන්න ඔයාට තාප ප්‍රමාණයක් මනින්න උවමනා වුණොත් ඔයා මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරනවා.
තාප ප්‍රමාණය සමානයි mc θ. මට මතකයි පසුගිය සතිය පාඩමේදී ඔයාට මේ වැඩසටහනේදී ගුරුතුමා කියලා දුන්නා මෙන්න මේ තාප ප්‍රමාණය ඇසුරෙන් ගණිත ගැටලු විසඳන හැටි. අද අපේ පාඩමේදීත් එම සමීකරණයෙන්ම ගණිත ගැටලු කීපයක් විසඳන්න අපි දැන් සූදානම්. පුතා m අකුරෙන් ස්කන්ධයත් c අකුරෙන් විශිෂ්ට තාප ධාරිතාවයත් θ මගින් උෂ්ණත්ව වෙනසත් ඒ කියන්නේ පුතේ අපි හිතමු සෙල්සියස් අංශක 30 ඉඳන් 50ට රත් කරනවා. එතකොට 20ක වෙනසක්. අන්න ඒක තමයි පෙන්වන්නේ. හොඳයි අපි බලමු මෙන්න මේ රූප සටහනේ පෙන්නන උපකරණ කීපේ දෙස බලන්න පුතා. බීකරය, කම්බි දැල, තෙපාව සහ බන්සන් දාහකය. මම පුතාට මෙන්න මෙතන මේ ඇටවුම සකස් කරලා තියෙනවා මේ වෙලාවේ ඔයාට පෙන්වන්න පුළුවන් විදිහට. පුතා මේ ඇටවුම දෙස බලන්න. මේ තියෙන්නේ බන්සන් දාහකය. පුතාට පේනවා මෙන්න මේක තමයි අපි බන්සන් දාහකය නමින් හඳුන්වන්නේ. ඊළඟට මේ තියෙන්නේ පුතේ පාද තුනක ආධාරකයක්. පුතාට පේනවා මේක අපි හඳුන්වනවා තෙපාව නමින්. පාද තුනක ආධාරකයක්. ඉන්පසු පුතාට පේනවා මේ බීකරේ කෙලින්ම මෙහි රඳවන්නේ නැතුව අපි කම්බි දැලක් තබා මේ තියෙන කම්බි දැල ඔබට පේනවද? කම්බි දැල තෙපාව මත තබා බීකරේ ඒ මත රඳවනවා. එක පැත්තකින් බීකරයට එය පරිස්සම් ආරක්ෂාවක්. අනිත් පැත්තෙන් සමහර බීකර කෙලින්ම තෙපාව මත තබා ගැනීමට අපහසුයි. ඒ නිසා ඒ සඳහාත් මෙය එක්තරා ආකාරයකින් පහසුවක් වෙනවා. මේ තියෙන්නේ මන්තය වීදුරු කූරක්. එමගින් කරන්නේ අපි උෂ්ණත්වය මනින්නට පෙර මෙන්න මේ ස්ථානයේ තියෙන ද්‍රවය හොඳින් කලතා ගැනීම. හොඳයි අපි බලමු එහෙමනම් ගැටලු කීපයකට ගිහින්. ජලය කිලෝග්‍රෑම් 2ක් තියෙනවා. උෂ්ණත්වය කෙල්වින් 10කින් ඉහළ නංවන්න අවශ්‍යයි. තාප ප්‍රමාණය සොයන්න. පුතාට දෙනවා ජලයේ විශිෂ්ට තාප ධාරිතාවය 4200යි. පුතා දන්නවා මොකද්ද සූත්‍රය කියලා? තාප ප්‍රමාණය සමානයි mc θ. අපි බලමු ගාන විසඳන ආකාරය. m කිලෝග්‍රෑම් 2යි ස්කන්ධය විශිෂ්ට තාප ධාරිතාවය 4200යි. උෂ්ණත්ව වෙනස 10කින් වැඩි කරා කෙල්වින් 10යි. පුතාට පේනවාද සුළු කිරීමේදී මේ ඒකක සුළු වෙන ආකාරය බලන්න. කිලෝග්‍රෑම් kg කිලෝග්‍රෑම් ඍණ 1 කැපිලා යනවා. කෙල්වින් ඍණ 1ට මෙතන කෙල්වින් කැපිලා යනවා. අවසානයේ පුතාට පිළිතුර ඒකකයක් වශයෙන් ඉතුරු වෙනවා ජූල් ලෙස 84000යි ජූල්. දෙවැනි ගැටලුව වෙත අපි යමු එමු. පුතාට දැන් මේ අවස්ථාවේ පෙන්නනවා පුතේ ජලය කිලෝග්‍රෑම් 1ක් තඹ භාජනයක තියෙනවා. ජලය සහිත බඳුනේ ස්කන්ධය 1.6යි. උෂ්ණත්වය 25යි නටන තෙක් රත් කරන්න යන්නේ. දැන් පුතා මෙතන දෙනවා ජලයේ විශිෂ්ට තාප ධාරිතාවය 4200යි තඹවල 400යි. මෙතන ජලයත් බඳුනත් දෙකක් ගැන කියන නිසා ඒ ජලය මගින් උරා ගන්න තාපේ වෙනමත් බඳුන මගින් උරා ගන්න තාපේ වෙනමත් පුතා හොයන්න ඕන. ඒක නිසානේ විශිෂ්ට තාප ධාරිතා දෙකක් ඔයාට දුන්නේ. හොඳයි. දැන් බලමු අපි ඉස්සෙල්ලම බඳුන ලබා ගන්නා තාපය. දැන් පුතාට කිව්වා ජලය සහිත බඳුන 1.6යි. ජලය කිලෝග්‍රෑම් 1යි. එතකොට බඳුන විතරක් ගත්තොත් අර 1.6න් ජලයේ ස්කන්ධය අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ කිලෝ 1 අඩු කරන්න ඕන. අඩු කරාම පුතාට පේනවා m.6යි. විශිෂ්ට තාප ධාරිතාවයේ තඹ බඳුනනේ. තඹවල 400යි. උෂ්ණත්ව වෙනස 25 තිබුණා නටන තෙක් රත් කරනවා නම් 75යි. 25 ඉඳලා 100ට 75යි. සුළු කරාම පිළිතුර අපිට ලැබෙනවා 18000ක්. දැන් බලමු ජලය. ජලය කිලෝ 1යි. දැන් මතකයිනේ පුතේ 1.6න් 0.6ක් බඳුන ජලය කිලෝ 1යි. විශිෂ්ට තාප ධාරිතාවයේ දැන් 400ද? නෑ දැන් 400 නෙමෙයි 4200යි. උෂ්ණත්ව වෙනස 75මයි. එයි එතනත් 25 ඉඳන් 100ට නේ පුතේ රත් වෙන්නේ. සුළු කරාම එනවා පිළිතුර 315000ක් ජූල්. දැන් අවසානයේදී අපි
මේ දෙක එකතු කරමු. බඳුන ලබා ගන්නවා ජූල් 18000ක්. ජලය ලබා ගන්නවා ජූල් 315000ක්. ඒ දෙකේ එකතුව අපිට ලබා ගන්න පුළුවන් මුළු තාපය ලෙස 3,33,000ක් ජූල්. හොඳයි පුතා. එහෙමනම් මේ වගේ තව තවත් ගැටලු විසඳන්නට උත්සාහ කරන්න ඔබේ පෙළ පොතෙන්. තවත් පුතාට පුළුවන් උදාහරණ කීපයක්ම අරගෙන තනියම විසඳන්න. ඒවත් විසඳගෙන ඊළඟ පාඩමට සූදානම් වෙමු. මම පුතාලත් එක්ක එකතු වෙනවා. තාපේ පාඩමේ ඉතිරි කොටස් අරගෙන ඊළඟ සතියේ. එතෙක් ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.